හරි පුතේ හරි හරි සාමාන්‍යයෙන් මේ ගොඩාක් දරුවන්ට මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සර් මේ 2021 ලියන දරුවන්ට සර් කොහොමද මාස දෙකකදී මේ වැඩේ ගොඩ දාගන්නේ අපිට විභාගේ පාස් වෙන්න පුළුවන්ද මම මොකුත් වැඩක් කළා නැත්නම් කොහොමද වැඩේ ගොඩ දාගන්නේ එතකොට සාමාන්‍යයෙන් මම හොඳට වැඩ කරපු කෙනෙක් සර් මම A එකක් ගන්න කොහොමද B එකක් ගන්න කොහොමද කියන එකනේ මේ ගොඩක් ළමයිට තියෙන දැන් ප්‍රශ්නේ හරි පුතේ මම ඔය ප්‍රශ්න ටික ඔක්කොටම හරි මට සාපේක්ෂව මම ඔයාලට පිළිතුරු දෙන්නම් හරි මම වැඩේ පටන් ගන්න කලින් මම මේ කතාව ඇතුලේ තැන් තුනක් තියෙනවා මේ කතාව අන්තිම ඉවර වෙනකන් අහන්න හරි ඔය අන්තිම ඉවර වෙනකන් අහන්න ඔයාලට සෑහෙන දේවල් ටිකක් ගන්න පුළුවන් වෙයි ඔය මට තියෙන පෞද්ගලික අත්දැකීම් එක්ක මම කතා කරන්නේ හරි ඔයා වගේම හරි සාමාන්‍ය පවුලක හැදිච්ච කෙනෙක් මමත් හරි මම ගත්ත ප්‍රතිඵල කොහොමද ගත්තේ කොහොමද ඒව වෙනස් කරේ කියලා මම ඔයාලට කතා කරන්නම් හරි පළවෙනි එක තමයි පුතේ මම මේක ඇතුලේ කතා කරනවා කොහොමද වැඩ හදාගන්නේ අන්තිම මාස දෙකේදී එතකොට ඊළඟ එක තමයි ගොඩාක් දරුවන්ට වර්ධින්නේ ඇයි ඊළඟට මේක හරියට කරගත්තේ නැත්නම් ඔයාට වෙන ප්‍රශ්න ටික මම අනිවාර්යෙන් ඔයාට කතා කරනවා අනිවාර්යෙන් මේක අහන්න හරි මගේ පන්ති ඇතුලේ මම කවදාවත් පුතේ පන්ති ඇතුලේ ජීවිතේට මම මොටිවේෂනල් කියලා කතා කරන්නේ නැත්තේ හරි ඔන්ලයින් වැඩේ මට උනේ මේ YouTube එකේ කොහොම හරි ඔයාට ප්‍රතිඵලයක් කරන් දෙන්න මගේ එක වීඩියෝ එකවත් අතර මම පුංචිවත් වචනයක් කතා කරන්නේ නැත්තේ ඒකයි හරි මම හිතුවා මොටිවේෂනල් වීඩියෝ එකක් දාන්න ඕන දරුවන්ට කියලා හරි මම පොඩ්ඩක් කතා කරන්නම් ඇයි මොටිවේෂන් කරන්න හේතුව කියලා පුතේ මට තිබුණු ප්‍රතිඵලය මෙන්න මේ ප්‍රතිඵලයක් හරි ඒ ප්‍රතිඵලයක් තමයි පුතේ මම මේ තැනකට ගෙනාවේ හරි මට තිබුණු ප්‍රතිඵලය මේ B එකක් බයෝ වලට තිබුණා ෆිසික්ස් වලට S එකක් කෙමිස්ට්‍රි වලට S එකක් තිබුණු ප්‍රතිඵලය මම මාස 8කද විතර පුතේ හරි A දෙකයි B එකකට ගෙනාවා හරි මට තිබුණු බයෝ හරි B එක මම බයෝ A එකකට ගෙනාවා ෆිසික්ස් C එක තිබුණ එක පුතේ මට B එකක් කරගන්න පුළුවන් වුණා කෙමිස්ට්‍රි C එක මට A එකක් කරගන්න පුළුවන් වුණා මාස 8කදී එතකොට මම දන්නවා පුතේ දරුවෙක් මේ මට්ටමේ ඉන්න දරුවෙක්ගේ තත්ත්වය සහ මේ මට්ටමේ ඉන්න දරුවෙක්ගේ තත්ත්වය මම හොඳට දන්නවා හේතුව මම මේ මට්ටම් දෙකේම පෞද්ගලිකව හිටපු හින්දා හරි එතකොට මම දන්නවා මේ කාලේ මෙහෙමයි මේ කාලේ මෙහෙමයි හරි එතකොට ගොඩාක් දරුවන්ට තියෙන ප්‍රශ්නේ කොහොමද සර් අපි මේක ගොඩ යන්නේ හරි ගොඩ යන්න කියන කතාවට කලින් මම මූලික දේවල් ටිකක් කියන්නම් හරි කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. පුතේ දැන් ගොඩාක් මම දැකලා තියෙනවා YouTube channel වල ගන්නනවා දරුවන්ට. හරි මම මේ කතා කරන්න මම හිතේ පුතේ හරි මේ කතාව බොරුවක් හරි මෙහෙම කරන්න බෑ. උදේ 5ට නැගිටින්න. හරි උදේ 5 ඉඳන් 5:00 වෙනකම් පළවෙනි පාඩම් ටිකේ තියරි ටික බලන්නවා 6 ඉඳන් 6යි කාල වෙනකම් ඔයාගේ තේ එක ගන්න පුතේ ඒව කරන්න බෑ. ඒව මහ පොළවේ පැලවෙන දේවල් නෙමෙයි. හරි මේවා අපිට කියන්න පුළුවන් 6 ඉඳන් ඊට පස්සේ පුතේ වා හරි 6:00ට විතර මූණ හොදගෙන ආයි 7ට එන්න ඒව කරන්න බෑ පුතේ හරි මේ මිනිස්සු කියන කතා මේව කරන්න බෑ හරි වා හොඳම විදිය පුතේ වා හැරෙන වෙලාවක හැරෙන්න හරි මේක එක එක කෙනාට සාපේක්ෂයි සමහර දරුවෝ රැයට පාඩම් කරනවා සමහර දරුවෝ උදේට පාඩම් කරනවා හරි සමහර දරුවන්ට දවල් වෙලාවට මුකුත් වැඩ කරන්න අමාරුයි ඒ කියන්නේ හවස් වෙලාවට ගොඩාක් දරුවෝ නිදා ගන්නවා හරි ඒ එක එක කෙනෙක් සමහර කට්ටිය එළි වෙනකන් හැරිලා ඉන්නවා එහෙම එක එකයි මම දැකලා තියෙනවා හරි මම කැම්පස් එකේදීත් දැකලා තියෙනවා සාමාන්‍ය ජීවිතේ මම A level කාලෙත් දැකලා තියෙනවා. එතකොට Tamanට හුරු විදිය Taman හදාගන්න. ඒක එක එක්කෙනාට වෙනස් පුතේ. හරි. ඔයාට රෑ හැරිලා ඉන්න පුළුවන් නම් ඔයා රෑ හැරිලා ඉන්න. දවල් කාලේ ගොඩාක් වැඩ කරන්න පුළුවන් නම් දවල් කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එහෙම නැත්නම් උදේ පාන්දරට හැරෙන කට්ටිය ඉන්නවා. එහෙම පුළුවන් කට්ටිය එහෙම හැරෙන්න. කොහොම හරි විදියේදී ඔයා මෙන්න මේ දෙක කරන්න ඕන පුතේ. පුළුවන් නම් පුතේ මේ සමහර කට්ටියගේ මේ වැරදි මත මම පෞද්ගලිකව දන්නේවා. පුතේ දවසකට එක විෂයක් කරන්න රිවිෂන් යනවා නම් අනිවාර්යෙන් මේ ලෙවල් කරන දරුවෙක් රිවිෂන් යනවනේ. ඔයා හිතන්න පුතේ දවස් 7ක් තියෙනවා නම් මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ. මේක ගොඩාක් සාර්ථකයි පුතේ. ගොඩාක් දරුවෝ ප්‍රතිඵල ගත්ත විදියක් සහ මම පෞද්ගලිකව ප්‍රතිඵල ගත්තේ මෙහෙමයි. ඔයා අනිවාර්යයෙන්ම පුතේ බයෝ කරන දරුවෙක් නම් හරි බයෝ කරන දරුවෙක් නම් ඔයා බයෝ වලට කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට අනිවාර්යයෙන්ම රිවිෂන් පන්ති 3කට යනෝනේ. අනිවාර්යෙන් පුතේ එදා රිවිෂන් පන්ති ඉවර වුණාම එදා හවස් වරුව තියෙනෝනේ. අපි හිතමු රිවිෂන් පන්තිය හවස 3ට ඉවර නම් හවස 3 ඉඳන් එදා දවස වාට ඉතුරුයි. ඒ දවසේ ඔයා වෙන මුකුත් විෂයන් කරන්න එපා. බයෝ රිවිෂන් තිබ්බ දවසට හවස් වරුව සහ රෑ කාලේ ඔයා අනිවාර්යෙන් බයෝ වලටමයි ගත කරන්න ඕනේ. ඊළඟට අපි හිතමු ඊළඟ දවසේ කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි රිවිෂන් පන්තිය ගියා එදා හවස කෙමිස්ට්‍රි. ෆිසික්ස් ගියා එදා හවස ෆිසික්ස් රිවිෂන් එකේ වැඩ තාම මොනවද කරන්න ඕන වැඩ ටික බැලුවා. ඊට පස්සේ පුතේ තව බයෝ කරන දරුවෙක් නම් එයාට තව දවස් 4ක් ඉතුරුයි. ඒ දවස් 4 පුතේ ඔයා බෙදා ගන්න විෂයන් දෙකකට. ඒ කියන්නේ බයෝතුයි ෆිසික්ස්තුයි. හරි ඊළඟට බයෝතුයි කෙමිස්ට්‍රි. එහෙම කියලා ඒ දවස් 4 දවසකට විෂයන් දෙක ගානේ කරන්න. එතකොට පුතේ සෑහෙන්න ඵලදායි. විෂයන් 3ක් කරන්න ගියාම මේකේ ඵලදායීතාවය අඩුයි. හරි දවසකට විෂයන් දෙකක් විදියට බෙදාගෙන කරන්න. එතකොට සෑහෙන්න
වැඩක් කරන්න පුළුවන් මේ දවස්වල රිවිෂන් යන දවසට අනිවාර්යෙන් එදා දවසට ඒක විතරක්ම කරන්න ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඊළඟ කතාව තමයි ගොඩාක් දරුවන්ට වරදින තැන. හරි මැස් කරන දරුවෙක්ටත් කියන්න පුතේ මැස් කරන දරුවෙක්ට විෂයන් 4ක් තියෙනවනේ. සාමාන්‍යයෙන් මේක එක එක පළාත් වලට වෙනස් වෙනවා. සමහර දරුවෝ මේක දන්නවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් දකුණු පළාතේ සාමාන්‍යයෙන් පුතේ පියෝ මැස් වෙනම උගන්වන්නේ ඇප්ලයිඩ් මැස් වෙනම. එතකොට ඒ කට්ටිය රිවිෂන් 4කට යනවා. පන්ති 4කට යනකොට ඒ කට්ටියන්ට දවස් 4ක් ඒ රිවිෂන් 4 වෙනුවෙන් යනවා. හරි සමහර දරුවන්ට 3යි දෙන්නේ සමහර දරුවන්ට 4යි. මේක එක එක ප්‍රදේශයට වෙනස් වෙනවා. එතකොට පුතේ ඉතුරු වෙන දවස් 3 හරි 4 හරි අර මං කිව්ව විදිහට විෂයන් වලට බෙදා ගන්න. හරි විෂයන් වලට බෙදාගෙන වැඩේ කරන්න. එතකොට මාර සාර්ථකයි. ඊළඟ කතාව තමයි ගොඩාක් දරුවෝ තියරි හරි සිද්ධාන්ත පන්ති වල ඉන්න පළවෙනි අවුරුද්දේ දරුවෝ සහ දෙවෙනි අවුරුද්දේ දරුවෝ ගොඩාක් වෙලාවට මට හම්බෙලා තියෙනවා කරන වැරදි. එකක් තමයි දරුවෝ හිතන් ඉන්නේ මේ සිද්ධාන්ත ඉවරුණු ගමන් හරි සමහර දරුවෝ හිතන් ඉන්නේ සිද්ධාන්ත පන්තියේ සිද්ධාන්ත ටික ඉවරුණු ගමන් ආයි සිද්ධාන්ත බලන්න ඕනේ මම පේපර්ම කරන්න ඕන. හරි එකක්වත් බලන්නේ සමහර පළවෙනි පාර දරුවෝ පන්තියේ සිද්ධාන්ත ඉවරයි කියලා අද සර් කිව්වාම හරි පුතේ මෙතනින් සිද්ධාන්ත පන්ති ඉවරයි කිව්වාම එයාගේ පොත් ටිකත් ඉවරයි මොකුත් නැහැ. එයා යන්නේ එතනින් පස්සේ පේපර්ස් කරන්නේ නෑ පුතේ. ඔයා හිතන්න හරි ඔයා අනිවාර්යයෙන්ම පුතේ වැඩවලින් 5න් 2ක් හරි අනිවාර්යෙන් 5න් 2ක් රසායන විද්‍යාවට මම අනික් විෂයන් සම්බන්ධයෙන් නෙමෙයි කියන්නේ රසායන විද්‍යාවට ඔයා අනිවාර්යෙන් වැඩ පැය 5ක් කරනවා නම් පැය 3ක කාලයක්වත් තියරි වලට අවධානය දෙන්න. හරි ඉතුරු පැය 3වා ප්‍රශ්න වලට යන්න පුතේ. ප්‍රශ්න කොච්චර කරත් වැඩක් නෑ. ඔයා හරියට මූලික සිද්ධාන්තය වගේ ඔළුවේ නැත්තම් හරි අනිවාර්යෙන් මේක දැනගන්න. මම දැකලා තියෙන ගොඩාක් දරුවන්ට වැරදුණු තැන තමයි ඕක. ගොඩාක් දරුවෝ ප්‍රශ්නමයි. හරි ප්‍රශ්න කොච්චර කරත් වැඩක් නෑ පුතේ. හරියට සිද්ධාන්තය ඔළුවේ නැත්තම් හරි සමහර දරුවෝ ඉන්නවා සීමිත ප්‍රශ්න සංඛ්‍යාවයි කරන්නේ හරියට සිද්ධාන්ත ඔළුවේ තියෙනවා. එතකොට ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. හරි ඊළඟ කතාව තමයි මම මේ රසායන විද්‍යාව සම්බන්ධයෙන් කතා කරන්නේ. හරි මම උගන්වන විෂය සම්බන්ධයෙන්. හරි ඊළඟට පුතේ මේකේ පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න. මේ වගේ අවුරුද්දක් සාමාන්‍යයෙන් ওই ගොඩාක් දරුවන්ට ප්‍රශ්න තියෙන අවුරුද්දක් විභාගයේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් අවසන් කරන්න බැරි වෙච්ච අවුරුද්දක් ගොඩාක් වෙලාට පාස් පේපර්ස් ආශ්‍රිත ගැටලු තමයි එන්නේ. එතකොට ඒ වගේ ආපු සිද්ධාන්තව හදා ගන්න. හරි මේ ප්‍රශ්නේ කරන්නේ මේ විදියට සිද්ධාන්තයක් සර් මට මේ ප්‍රශ්නේ කරද්දි මේ සිද්ධාන්ත කොටස බෑ. එතකොට ආ තියරි පොතෙන් තියරියක් හදා ගන්න. හරි ඒ විදියට යන්න. ඊට පස්සේ මම තව හරි මම සංයුක්ත ගණිතය ගැන ලොකු අවබෝධයක් නෑ. මම මේ භෞතික විද්‍යාව ගැන පොඩ්ඩක් කතා කරන්නම් පුතේ. මේ ගොඩාක් ළමයිට විෂයන් තුනම හින්දා ඕන හින්දා මතක තියාගන්න. කෙමිස්ට්‍රි පාස් වෙලා අනිත් දෙක ෆේල් වුණාට ඔයාට වැඩක් නෑ. හරි ඔයාට කිසි ප්‍රතිඵලයක් නෑ. ඔයා කෙමිස්ට්‍රි එකක් ගත්තත් වැඩක් නෑ. ඔයා විභාගේ පෙල්ලේ. ඒකද ඔයා විෂයන් තුනම සමබරව කරන්න ඕන. ඊළඟ කතාව තමයි ගොඩාක් දරුවෝ අහන කතාවක් තමයි සර් මේ බයෝ එහෙම ගොඩාක් තියරි තියෙනවනේ. ඒ වගේ විෂයක් අපි කොහොමද ගොඩනගන්නේ? පේපර් ක්ලාස් එකකදී කොහොමද කරන්නේ? පුතේ මම කරපු විදිය කියන්නම්. හරි මට බයොලොජි වලට සාමාන්‍යයෙන් මේ MCQs 47ක් තිබුණා. හරි බයොලොජි වලට. හරි එතකොට මම කරපු විදිය මම කියන්නම්. පුතේ මම සාමාන්‍යයෙන් බයෝ MCQ පේපර් එකක් ගත්තාම ඔගේ බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. එතකොට පුතේ ඕකේ හරි බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙදි පුතේ ඕකේදී අපිට වාක්‍ය අඩුම ගානේ 250ක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ වාක්‍ය කොටස් 250ක් හම්බ වෙනවා. ඒ කියන්නේ එකකට 5 ගානේ කොටස් 250ක් තියෙනවා. මම කරන්නේ බහුවර්ණ පේපර් එකක් ආවහම සාමාන්‍යයෙන් හරි මම කරන විදිය තමයි හරි පේපරේ ආයි අරගෙන සමහර වෙලාවට වැරදි පිළිතුර තෝරන්න තියෙන්නේ. අනිත් පිළිතුරු 4ම හරිනේ. එතකොට මම මේ හරි පිළිතුරු 4 හයිලයිට් කරලා ආයි පාඩම් කරගන්නවා. උදාහරණයක් ගොල්ගි දේහයක් සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ කියලා විභාගෙදී අහුවොත් සත්‍ය කරුණු 4ක් තියෙනවා. ඒක සමහරවිට පුතේ ඔයාට විභාග ප්‍රශ්නේදී අහයි ඒ සත්‍ය කරුණු පිළිබඳව. හරි එතකොට ඔයා ඒකක් දන්නවා මේකක් දන්නවා. සමහර ළමයි උත්තරේ හරිනම් එතනින් පස්සේ මේ ප්‍රශ්නේ දිහා බලන්නේවත් නැහැ. හරි මතක තියාගන්න මේ වැරද්ද කරන්න එපා. අනිවාර්යයෙන්ම අනිත් පිළිතුරු ටිකක් බලන්න අසත්‍ය ඒ වගේම ඊළඟට පේපර් එකක් හොඳට විවරණය කරන්න. පේපර් 100ක් නිකන් කරත් වැඩක් නැහැ. හොඳට විවරණයක් කරන්න Tamanට දැනෙන විදියට අවංකව වැඩ කරන්න. හරි ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කතාවේ අන්තිම හරියට එන්නම්. හරි මිනිස්සු ගොඩාක් දේවල් කියනවනේ. හරි සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් 80%ක් විතර පුතේ ඉන්නේ සාමාන්‍ය පවුල්වල. හරි අපි වුණත් සාමාන්‍ය පවුල්වල වා වුණත් සාමාන්‍ය පවුල්වල. ඒතොර අපි වගේ මිනිස්සුන්ට සමාජයේ තැනකට යන්න පුළුවන් සමාජයේ තත්ත්වයක් ගන්න පුළුවන් එකම විදියයි දෙන්නේ. හරි ඒක අධ්‍යාපනයේ විතරයි පුතේ. හරි සාමාන්‍යයෙන් අධ්‍යාපනය කියන එකට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. හරි ඔයා කවුද මම කවුද කියන එක සමාජයේ මිනිස්සුන්ට අමතක වෙනවා අපි අධ්‍යාපනයෙන් තැනකට ගියාම. හරි මම හැමදාම කියන කතාවක් මගේ පන්ති අවසාන වෙද්දි මම කියන කතාවකින් මේ කතාව ඉවර කරන්න අන්තිමට මම
මම ඊට කලින් පොඩි කතාවක් කියන්නම්. හරි. දැන් ඔයාට රිවිෂන් පන්ති ගොඩක් වෙලාවට ඔන්ලයින් එකේ ඔයත් එක්ක එක බංකුවේ ලෑලි බංකුවේ හරි සමහර කට්ටියන තීරි පන්ති පිළිබඳ අවබෝධයක් ඇති. ওই ලෑලි බංකුවේ එකට තීරි බත් එක කාපු වගේ යාළුවා කවදා හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙනවා. ආව සාමාන්‍යයෙන් මුකුත් නැහැ. හරි. ඔයා හරියට ඉගෙන ගත්තේ නැත්නම් මුදේ මේ සමාජේ වාට යන්න තැනක් නැහැ. හරි මං කියනවනේ යන්න තැනක් නෑ පුතේ. හරි මං කිව්වර සමහර මිනිස්සු කියනවා ඉගෙන ගන්න උන්නේ බිල් ගේට්ස් වගේ වෙන්න පුළුවන් නේ. ආ ඉගෙනගෙන නෑනේ. හරි එහෙම වෙන්නේ පුතේ මිනිස්සු ලක්ෂයකට මිලියනයකට එක්කෙනා. ඒ වා නෙවෙයි. හරි වාට එහෙම වෙන්න බැරි වෙයි. එහෙම නොවුනොත් ඔයා මොකද්ද කරන්නේ? හරි එහෙම වුණා නම් වාට වෙන්නේ අම්මා තාත්තා සාමාන්‍ය රස්සාවක් නම් කරන්නේ. වාට ඒ රස්සාව කරන්න වෙනවා. අම්මා තාත්තා කිරි කපනවා නම් වාටත් අනිවාර්යෙන් කිරි කපන්නම තමයි වෙන්නේ පුතේ. හරි එතකොට අර වා කිරි කපකව පාරේදී වාත් එක්ක එක බංකුවේ සමහරලාට වා වගේ හරි ඒ දරුවෝ අම්මා තාත්තත් ඒ වගේ පොඩි රස්සාවක් කරන්න නැති. හරි එයා වාහනයකින් යනවා. එතකොට අවංකව හිතලා දුවත් වාට දැනෙයි. හරි අනේ මම මේ කාලේ මෙහෙම කරා නම් හරි මටත් අද මෙහෙම වෙන්න තිබ්බනේ. මතක තියාගන්න පුතේ ජීවිතේ කවදාවත් පසුතැවෙන්න එපා. හරි මට කරන්න පුළුවන් වුණා නම් කියලා හිතන්න එපා. මම මේ කාලේ නොකර ඇයි අනේ මම මේ කාලේ නොකරේ කියලා හිතෙනවා. සමහරලාට අහන්න ඔය ප්‍රතිඵල ෆේල් වෙච්ච අය කෙනකින් අක්ක කෙනකින් හරි ඒ මිනිස්සු මාර දුකකින් ඉන්නේ. හරි කියයි මල්ලි අපිට ඔය කාලේට යන්න පුළුවන් වුණොත් හරි අපි ඕක අනිවාර්යෙන් ප්‍රතිඵලය වෙනස් කරගන්නවා. අපි මහන්සි වෙනවා අපි මේ කාලේ මෙහෙමයි කරේ කියලා. හරි ඔක මතක තියාගන්නවා. මහන්සි වෙනවාට අනිවාර්යෙන්ම ලොකු දෙයක් කරන්න පුළුවන්. හරි මම අන්තිම කතාව මම මේ විදිහට මොටිවේෂනල් වීඩියෝ 3ක් දාන්නම්. මේකේ ඊළඟ කතාව මම කියන්නම්. හරි මේක තමයි මගේ පන්ති සාමාන්‍යයෙන් රිවිෂන් පන්තියක් ඉවර වෙන දවසේ අන්තිමටම කරන කතාව තමයි මේක. හරි මේ කතාව අහන්න. හරි ඔයා දන්නවද දන්නේ සමහර වෙලාවට මම කියවනේ මේ රටේ ඒ ලෙවල් කරන ගොඩක් ළමයිගෙන් 80ක් 90ක්ම දෙමව්පියෝ සාමාන්‍ය පවුල් වල දෙමව්පියෝ. හරි ළමයිතුත් සාමාන්‍ය පවුල් වල ළමයි. හරි ඒ ළමයි සාමාන්‍යයෙන් තමන්ගේ පවුලට තත්ත්වයක් ආර්ථික වටිනාකමක් ගේන්නේ ළමයි. හරි සමහර අපිට උපතින්ම සමහරලාට දෙමව්පියෝගේ ඒවා හම්බ වෙනවා. හරි අපි පාරේ යද්දි කියන්නේ අර සාමාන්‍යයෙන් තමන්ගේ අම්මා තාත්තා ලොකු රසාවක් කරනවා කියන්නේ අර දොස්තර මහත්තයාගේ පුතා තමයි අර යන්නේ. එතකොට ඔයා පාරේ යද්දී ඔයාට මාර තත්ත්වයක් තියෙනවා. හරි කවදාවත් කියන්නේ නැහැ නේ අර කිරි කපන මිනිස්සයාගේ දරුවා යන්නේ කොහොම ලොකු සමාජයේ ලොකු තැනක් ඉන්නේ. හරි ඒ රස්සා නරක නෑ නෙවෙයි. ඒවට ලොකු සමාජ තැනක් නෑ. ඔයාට ගණන් ගැනීමක් සමාජයේ හම්බෙන්නේ නෑ. හරි මිනිස්සු හිතන් ඉන්නේ රැ කියන්නේ පහලයි කියලා. හරි ඒකින්ද හරි මිනිස්සු හිතන් ඉන්නේ එහෙමයි. හරි හැබැයි ඔයා මතක තියාගන්න සමහරලාට ඔයාගේ අම්මා තාත්තා හරි පොඩි රස්සා කරලා හරි ඔයා වැරදිලා හරි මතක තියාගන්න විභාගේ පාස් වුණොත් මම ওই කැප්ෂන් එකේ දාලා තියෙන කතාව හරි ඔයාගේ තාත්තා සිරිසේන නම් හරි එදා හන්දියේ යද්දී ඔයා ප්‍රතිඵලය ආපු දවසට හරි ඔය රිසර්ච් වෙනවනේ රිසර්ච් ආපු දවසට ඔයාගේ ප්‍රතිඵලය මේකක් වුණා නම් හරි ඔයාගේ ප්‍රතිඵලය ආපු දවසට හරි අනිවාර්යෙන් මේ කතාව දැනගන්න ඕනේ. ප්‍රතිඵල ආපු දවසට ඔයාගේ ප්‍රතිඵලය ඒ තුනක් නම් ඔයාගේ තාත්තා එදායින් පස්සේ සිරිසේන නෙවෙයි. හරි එදායින් පස්සේ ඔයාගේ තාත්තා සිරිසේන නෙවෙයි. ඔයාගේ තාත්තා අනිවාර්යෙන් මතක තියාගන්න දොස්තරගේ තාත්තා දොස්තරගේ ඉංජිනේරුව කවදාවත් ඔයාගේ තාත්තට මිනිස්සු මොකුත් කියන්නේ නැහැ. හරි සමහරලාට මිනිස්සු hina වෙයි. හරි පාරේ යද්දි නිකන් වැඩි ගණන් ගන්න නැහැනේ. එදා පාරට යද්දි හරි මිනිස්සු මාර ආඩම්බරයක් තියෙන. ඒ මිනිස්සුන්ට සෑහෙන ආඩම්බරයක් එයි. හරි මගේ තාත්තා මගේ පුතා දොස්තර කෙනෙක් මගේ පුතා ඉංජිනේරුවෙක්. හරි එතකොට යන්නේ මිනිස්සයා එදා පාරට යන්නේ හරි මාර ලොකු අභිමානයකින්. හැබැයි ඒවා විභාගෙ ෆේල් වුණොත් හරි එතකොට මිනිස්සු කියයි අනේ මොකද්ද මේ මිනිස්සයා මහන්සියලා ඉගෙනුවා. හරි මේ මිනිස්සු ප්‍රතිඵලයක් ගත්තේ නැහැ. අන්තිමේ ඒ මිනිස්සුන්ටත් පාරට යන්න ලැජ්ජයි. හරි මූණ වහගෙන තමයි පාරේ යන්න වෙන්නේ. හරි ඒ දවසකට මේ මිනිස්සුන්ට සමාජයේ අපිට හරි දෙමව්පියෝ සමාජලාට ගොඩාක් ළමයි හිතන් ඉන්න දෙමව්පියොන්ට මේ අපි කවදක හරි විභාගේ පාස් වෙලා අපි හොඳ ප්‍රතිඵලයක් කරන් දෙමව්පියොන්ට හරි සමහරලාට සමහර දෙමව්පියෝ ආර්ථික වශයෙන් ගොඩක් අඩුයිනේ හිතන් ඉන්නේ කොහොම හරි දෙමව්පියෝ මේව කරන්න පුළුවන් කියලා. දැන් තියෙන උදේ තත්ත්වෙත් එක්ක අනුව සමාජ තත්ත්වෙත් එක්ක මේවත් එක්ක විශ්වවිද්‍යාලයක ඇතුළත ගිහිල්ලා දෙමව්පියන්ට මොනවා හරි දෙයක් කරන්න කියද්දි ලොකු කාලයක් යනවා. හරි එතකොට සමහරලාවට හරි ඒ කාලය ගොඩාක් පස්සේ තියෙන දෙයක්. හරි ඊට කලින් ඔයාට මේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ මිනිස්සු වෙනුවෙන් මේ මිනිස්සු සමහරලාවට හරි ජීවිතේ ලබන ලොකුම සතුට. හරි සාමාන්‍යයෙන් තමන්ගේ දරුවෙක්ගෙන් තමයි මේක තමයි දෙන්න පුළුවන් මේ මිනිස්සුන්ට සතුට. හරි මේක ඔයාට අරන් දෙන්න පුළුවන්. හරි මම දන්නවා මේක පෞද්ගලිකව දන්නේ හින්දා දන්නවා මේක ඔයාට කරන්න පුළුවන්. හරි අනිවාර්යෙන් ඔයා ප්‍රතිඵලයක් කරගන්න. හරි අනිවාර්යෙන් ලංකාවේ තියෙන මොනවා හරි විශ්වවිද්‍යාලයකට යන්න මං කියන්නේ හැම කෙනාටම මේක ගන්න පුළුවන් කියලා. අදුම ගානේ ඔයා විශ්වවිද්‍යාලයක ඇතුලේ මොනවා හරි මේ වගේ රිසර්ච් එකක් හරි අරගෙන හරි විශ්වවිද්‍යාලයක ඇතුළට යන්න
ගිහලා හොඳ කෝස් එකක් කරන්න හරි කොහොම හරි හොඳ මිනිස්සෙක් වෙන්න. හරි. හරි මම සාමාන්‍යයෙන් මේ මොටිවේෂනල් කතාවල ওই කතාව තමයි පළවෙනියටම කතා කරන්නේ. මම කිව්ව කතාව හොඳට මතක තියාගන්න. හරි. මේ ප්‍රතිඵලයක් ආපු දවසකට හරි පාරේ ගිහිපෝ සිරිසෙනට මිනිස්සු කියන්නේ කවුද? දොස්තර මහත්තයාගේ පුතා, දොස්තර මහත්තයාගේ තාත්තා, දොස්තර මහත්තයාගේ අම්මා, එහෙම නැත්නම් ඉංජිනේරු මහත්තයාගේ තාත්තා, ඉංජිනේරු මහත්තයාගේ අම්මා. එතකොට මේ මිනිස්සුන්ට හරි සමාජයේ සමහරලාට මේ මිනිස්සුන්ට හරි සමහරලාට මේ මිනිස්සුන්ට දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න බැරි වෙන්නේ නැත්තේ හරි මේ මිනිස්සුන්ගේ නොහැකියාව නෙමෙයි වෙන්නේ නැති සමහරලාට මේ මිනිස්සුන්ට දුණු ආර්ථික තත්ත්වෙ වෙන්නේ නැති හරි හැබැයි වාට එහෙම තත්ත්වයක් මේ මිනිස්සු උදා කරලා නැහැ හරි මේ මිනිස්සු වාට පුළුවන් තරම් ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයක් හදලා තියෙන්නේ හරි සමහරලාට සමහර මිනිස්සුන්ට මේ තත්ත්වෙ සෑහෙන්න අමාරුයි ඒ වෙලාවේදී නොකා නොබී වාට උගන්නන්නේ නැති හරි අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න හරි ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් අපි සපෝට් එක දෙන්නම් හරි අන්තිමටම හරි හැම කෙනාටම ජයමත් ඒවා හරි හැම කෙනාම මහන්සි වෙන්න සෑහෙන්න දෙයක් කරන්න පුළුවන් වෙයි පුතේ ඕන ප්‍රශ්නයකදී හරි ඕන ප්‍රශ්නයකට පුතේ විසඳුමක් තියෙනවා අනිවාර්යෙන් හොඳම විසඳුම හොයාගන්න හරි හොඳම විසඳුම ගන්න අනිවාර්යෙන් මට අන්තිමටම කියන්න තියෙන්නේ මේ මාස දෙක ඇතුළත ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරගන්න පුළුවන් ආයි ඒකේ කතා දෙකක් නැහැ මහන්සි වෙන්න පුතේ තව අවුරුදු 50කින් ජීවත් වෙන විදිය පවා තීරණය වෙන්නේ මේකේ වෙන මාස දෙකේ අනිවාර්යෙන් ඒක මතක තියාගන්න පුතේ හරි තව අවුරුදු 50කින් මම පදින්නේ BMW එකක්ද පුට් සයිකලයක්ද කියලා තීරණය කරන්න මේ මාස දෙක හරි ඒකට කොරෝනා තිබ්බද නැති වුණාද කියලා අදාළක් දෙයක් නැහැ ඔයා මහන්සි වෙන්න හොඳ ප්‍රතිඵලයක් ගන්න හරි